අවසරයි ස්වාමින් වහන්සේ. දැයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. සටහන පටන් ගන්නම් ස්වාමින් වහන්සේ. හොඳ. විනාඩි 5ක් පරක් වෙලා නේද? එහෙමයි ස්වාමින් වහන්සේ. මට නෑ සෑම සිකුරාදාවම ඩුබායි සිට පවත්වාගෙන යනු ලබන කමඨහන් පිරිසුදු කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනට වැඩමවා වදාළ අවසරයි ධම්මගුප්ත ස්වාමීන් වහන්සේව පාද නමස්කාර පූර්වක පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ අද ලිඛිත ප්‍රශ්න 5ක් ලැබිලා තියෙනවා. තව දුවලා දෙන්නගේ ප්‍රශ්න තියෙනවා කියලා කිව්වා ස්වාමීන් වහන්සේ. හොඳයි. අද ලොකු සායනහන්සේ නම් වඩින එකක් නෑ මම හිතන්නේ. අපි බැරි වෙලා හරි වැඩියොත් කියලා වැඩසටහන කරගෙන යමු. අතරමඟදී සමහර විට ලොකු සායනහන්සේ වඩින්නත් ඉඩ තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අතින් ලියපු ප්‍රශ්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ මම පුළුවන් විදියකට කියවනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ පළමුව පෙර දිනයේ මගේ වාර්තාවට ඔබ වහන්සේ ලබා දුන් උපදෙස් වලට ඔබ වහන්සේට බොහොම පිං. ධර්මාවබෝධය පිණිසම ඒ පිං හේතු වේවා. ඔබ වහන්සේගේ උපදෙස් අනුව පළමුව සක්මන් භාවනාවකට යොමු වුණේ. පළමුව සක්මනේදී පාදය ලෙස මෙනෙහි කරමින් සක්මන් කළෙමි. ආපසු හැරෙන විටත් ආපසු ලෙස මෙනෙහි කරමින් සක්මන් කළෙමි. මෙලෙස සක්මන් වාර කිහිපයක්ම කළෙමි. මෙහිදී පාද එකිනෙක මාරුවෙන් මාරුවට එසවෙන ආකාරය නැවත පොළොවේහි පතිත වන ආකාරය අත්විඳෙමි. පාද අනුවම ශරීරයේ සෙලවීමද දුටු වෙමි. පාදයෙන් පාදයට මාරුවන විට නැවත නැවත පාද බිම තියෙන විට තද ගතියක්ද සිසිල් බවක්ද අත්විඳෙමි. මෙලෙස බොහෝ වේලාවක් සක්මන් කළෙමි. පසුව පාදයක රිදීමක් ඇතිවිය. එයද අත්විඳිමින් සක්මන් කළෙමි. රිදීම ඇති වූ මුල් අවස්ථාවේදී වම් පාදයේ බිම තබන විටම එහි වලලු කර ප්‍රදේශයෙන් වේදනාවක් ඇතිවිය. නමුත් මා පසුව වේදනාවට සිත යොමු නොකර පාද බිම තබන විට ශරීරයේ උඩ කොටසෙහි ඇතිවන සෙලවීමක් වැනි දෙයක් කෙරෙහි සිත යොමු කෙලෙමි. මෙහිදී ඉන ප්‍රදේශයේද මුහුණද කටෙහිද යම් සෙලවීමක් සිදුවන බව අත්විඳෙමි. මෙලෙස මම ඒ දැනුණු වෙනසට සිත යොමු කරමින්ම සක්මන බොහෝ වේලාවක් කළෙමි. මෙහිදී මම පාදයේ මත මෙනෙහි කිරීම සිදු කළද පෙරසේම ඒ පිළිබඳව තදබල ලෙස මෙනෙහි වීමක් නොමැති බවත් පාද තැබීමට අනුව ශාරීරියේ ඉහළ කොටසට දැනෙන වෙනස දෙස දීර්ඝ වේලාවක් සිත යොමු කර ඇති ලෙසත් හැඟුණි. සක්මනෙහි ඇතැම් විටක සියුම් ලෙස හුස්ම ගැනීමක් මා අත්විඳෙමි. නමුත් මා හුස්ම රැල්ල කෙරෙහි දීර්ඝ ලෙස සිත යොමු කිරීමක් සිදු නොකෙලෙමි. ඒ වෙනුවට නැවත පාදයේ කෙරෙහිම සිත යොමු කෙලෙමි. මෙලෙස සක්මන් කරන විට දෑත් පිළිබඳව මෙනෙහි වීමක් සිදු නොවිනි. භාවනාව අවසානයේ අත් දෙක හිරිවැටි ඇතිසයක් අත්විඳෙමි. බාහිර ශබ්ද ඇසුණු අවස්ථාවවලදී සක්මනට යොදාගත් කාලය අපතේ යන බව මෙනෙහි කරමින් බාහිර අරමුණු හා ශබ්ද වලින් ඉතාමත් ඉක්මනින් සිත ඉවතට ගත්ෙමි. පියවර 2-3ක් තබන විටම ඒ අරමුණු වලින් සිත ඉවතටගෙන නැවත සක්මනටම සිත යෙදවිය. මෙහිදී යම් යම් නිදහස් බවක් අත්විඳෙමි. ඒ නිසාම පැයකුත් විනාඩි 10ක් ගෙවි ඇති බව මාහට දැනුනේ වේලාව බලන විටදීය. පරයන්ක භාවනාවට කාලය අවශ්‍ය නිසා මා සක්මන නතර කෙලෙමි. ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවක් තියෙනවා කියවන්නද? අපි සක්මන ගැන ඉස්සරයක් කතා කළෙමු. මේකෙදී ගොඩාක් විස්තර දැනිලා තියෙනවා. ඒ වගේම ගොඩාක් විස්තර ඒ දැනිච්ච දේවල් ගොඩක් හොඳට ලියලත් තියෙනවා. මේකෙදි මට කියන්න පුළුවන් වෙන්නේ දැන් මේ ගොඩක් විස්තර දැනලා තියෙනවා. ඒ විස්තර දැනෙද්දී අපේ හිත දැන් සමහර වෙලාවට යටිපතුලේ ඉන්නකොට දන්නේම නැතුව අපේ හිතට ටිකක් අර කම්මැලි වගේ වුණාම තමයි මේ එතනින් වෙන අරමුණකට ගොඩක් වෙලාවට යන්නේ. ඇඟ ඇතුළෙම වුණත් යටිපතුලේ ඉන්න හිතට ටික වෙලාවක් යනකොට ඊට වඩා හොඳයි කියලා හිතෙනවා මේ
ඇඟේ උඩ කොටසේ අර කම්පනයත් එක්කම උඩ කොටසක කොහේ හරි වෙන දෙයක් බලන්න. දැන් මෙන්න මේ தත්ත්වය පොඩ්ඩක් මෙයාට කියන්නේ මුලින්ම කෙනෙකුට මේ වගේ දේවල් කියන්න ඕනේ නැහැ. දැන් මේ ඇඟේ යටිපතුලට අමතරව වේදනාවල් දැනෙලා තියෙනවා, සද්ද දැනෙච්ච බව අඳුරගෙන තියෙනවා. ඔන්නෝම ගොඩක් දේවල් අඳුරගත්තු කෙනෙකුට බලන්න පුළුවන් ඊළඟ විදියට ඇයි මගේ හිත මේ එක තැනක එක ඇඟ ඇතුළෙම වුණත් එක තැනක ඉන්නකොට ඊට වඩා වෙන තැනකට පනින්න හිත යොමු වෙනවා. අන්න එහෙම හිත යොමු වෙන්නේ අපිට එකක් දිහා බලන් ඉන්න තියෙන කැමැත්ත ටික ටික අඩු වෙන නිසාද? එහෙම නැත්නම් වෙන මොකක් හරි හේතුවක් නිසාද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. දැන් මට කෙලින්ම එකපාරට කියන්න බෑ කියන එක හොඳ නෑ. මේ හිතේ කැමැත්ත අඩු වෙන නිසාමයි මේ අනිත් පැත්තට පනින්නේ කියලා. ඒ වුණාට අපේ මේ දැන් අපි ලෝකයක් එක්ක මෙච්චර කල් ලෝකේ තියෙන දේවල් බල බල හිටියානේ. ලෝකේ තියෙන අරමුණුත් එක්ක ලොකු ඕලාරික අරමුණුත් එක්ක බල බල ඉඳලා අපි ඇඟට හිත ගන්නවා. ඇඟට හිත අරගෙන යටිපතුලට හිත තියාගෙන ඉන්නවා. ඔහොම ඉන්නකොට ඇඟ ඇතුළෙම වුණත් එක තැනක ඉන්න ටිකක් හිතට අමාරුයි. මොකද මේ දුවලා පුරුදු වෙච්ච කෙනානේ. මේ ඇඟ ඇතුළෙම වුණත් එහාට මෙහාට පනින්න try කරනවා. මෙහෙම try කරන්නේ මෙයාට ටිකක් අර එක තැනක ඉන්න ටිකක් තවත් අමාරුයි. මේක ඇතුළේ හරි කොහෙට හරි අර සතෙක් කූඩුවක් ඇතුළට දැම්මහම කූඩුව ඇතුළේ හරි එහාට මෙහාට දුවන්න try කරනවා. අන්න ඒ වගේ තමයි මේ හිත ඇඟ ඇතුළේ වුණත් එහාට මෙහාට පනින්න try කරනවා. මෙන්න මේ தත්ත්වයක් අපිට තේරුම් ගන්න පුළුවන් මේ හිතේ මට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද කියන එක බලන්න. එතකොට දැන් මේකෙන් තව ටිකක් ඉස්සරහට යෑමක් වගේ වෙන්න පුළුවන්. ඒ වගේම තව දැන් කිව්වා අර වේදනාවක් දැනුණාම ඒකෙන් අර බලෙන් වගේ හිත මෑත් කරා කියලා. එහෙම අපිට ඊට වඩා අපි නිකන් මොකද්ද මේ අපේ දරා ගැනීම හැකියාව වැඩි වෙනවා. වේදනාවට වෙන්නේ මොකද්ද කියලා බලන්න පුළුවන් නම් එතකොට වේදනාව අඩු වෙනවද වැඩි වෙනවද තීන තැන ඉඳලා තව තැන් වලට එහාට මෙහාට යනවද වේදනාව කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක එතකොට අපිට වේදනාව අරමුණක් කරගෙන ඒකෙන් ඒ තුලින් අපිට මේ යථාබෝධය තේරුම් ගන්නත් පුළුවන්. එතකොට අර වේදනාව කියන එකක් අපිට මොකද්ද ලැබිච්ච තව හොඳ දෙයක් විදියට බාර ගන්න පුළුවන්. මෙහෙම වේදනාවක් ආවම ඒකෙන් හිත මෑත් කරන එක විදියක් තමයි. ඒ වුණාට ඒකත් එක්කම ඉඳලා ඒකේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් නෑ. ඒක ඊට වඩා මේට වඩා තව වේදනාව හරහා අපිට තව අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒක නිසා වේදනාවක් ආවම ඒක දිහා තව ටිකක් බලන් හිටියනම් ඒකත් එක්කම කොහොම හරි අමාරුවෙන් හරි හිටියනම් ඒක ස්වභාවය තව තේරුම් ගන්න පුළුවන්. ඒ අරෙන්න මේ ගොඩක් විස්තර දැනিলাක් තියෙනවා. ගොඩක් හොඳට විස්තර කියලාත් තියෙනවා. එලාට හිත පිට ගියාට පස්සේ ඇතුළට ගන්න හැටි එහෙමත් දැනගෙන තියෙනවා. ඒක නිසා මේ අන්නේ අර පොඩි දේවල් ටිකත් එක්ක තව ඉස්සරහට කරගෙන යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම ගොඩක් හොඳ කාලයක් කරලා තියෙනවා. ඒක නිසා තමයි මෙච්චර විස්තර දැනিলাක් තියෙන්නේ. දැන් මේ වගේ ඉතින් තව පරයන්කයට යන්න ඉස්සෙල්ලා මේ වගේ පැයක් විතර වගේ කරන්න පුළුවන් නම් ඒක ගොඩක් පරයන්කයටත් ගොඩක් උදව් වෙනවා. අපි ඒක නිසා පරයන්කයත් අහනවා. හොඳයි පරයන්ක විස්තර කියන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව සුපුරුදු ලෙසම භාවනාවට වාඩි වී ශාරීරිය දෙසට සිත යොමු කෙලිමි. නමුත් පෙර දිනයන්හි මෙන් නොව ඊතා ඉක්මනින් ශරීරයේ සංසුන් බවක් දුටු වෙමි. ශරීරයට සිත යොමු කළද මාහට දැනුනේ මේ අත්ලට දැනුණු බර ස්වභාවයක් හා මධ්‍ය පර්යංකයේ සිටි නිසා වම් පාදයට දැනුණු බර ස්වභාවයක් හා බිමෙහි ගැටී ඇති තත්වයක් පමණි. ශරීරයේ නිසල බවක් අත්විඳෙමි. පසුව හුස්ම දෙසට සිත යොමු කළද එහිදී ඊටමත් කෙටියෙන් හුස්ම ඉහළ පහළ යාමක් දුටු වෙමි. හුස්ම රැල්ලෙහිද ඊටා නිස්කලංක වේගය අඩු ස්වභාවයක් අත්විඳෙමි. මෙලෙස විශාල වේලාවක් ඒ දෙස බලා සිටියෙමි. දීර්ඝ වේලාවක් මෙලෙස බලා සිටීම නිසාම මාහට නිින්ද ගොස් ඇතිදයි මෙනෙහි විය. පසුව මා නැවත ශරීරයට සිත යොමු කළෙමි. නමුත් මා අවදියෙන් සිටින බව වැටහුණි. නැවත පෙරසේම හුස්ම රැල්ලට සිත යොමු කළෙමි. බාහිර ශබ්ද ඇසුනද ඒ ශබ්ද කෙරෙහි විශාල වශයෙන් සිත යොමු කිරීමක් හෝ ඒ මත සිතුවිලි ගොඩ
නැගීමක් හෝ සිදු නොකෙලිමි. සියුම්ව වැටෙන හුස්ම දෙස බලා සිටීමට සිතෙහි ඇති වූ කැමැත්ත නිසාම විශාල වේලාවක් ඒ සඳහාම යොමු කර ඇති බව වැටහුණි. වරක් දෙවරක් දීර්ඝ හුස්ම ගැනීමක් සිදුවිය. ශරීරයේ වේදනාවක් සිදු නොවුණු නිසා හුස්ම කෙරෙහිම සිත යොමු වීම නිසාද මා එකම ඉරියව්වේ විනාඩි 50ක් පමණ කාලයක් පර්යන්කේ සිටියෙමි. අවශ්‍ය උපදෙස් ලබා දෙන්න ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට බොහොම පිං. තෙරුවන් සරණයි. චමිලා නිල්මින්. හොඳයි. මේකෙත් ගොඩක් හොඳ විස්තරයක් තියෙනවා. දැන් මේ වගේ සංසිඳීමකට එන්න ප්‍රධානම හේතුව වෙන්නේ අර වගේ දිග සක්මනක් කරපු නිසා තමයි මෙහෙම වෙන්නේ. එහෙම නැතුව නිකම්ම ඉඳගෙන පර්යන්කයට වාඩි වුණා නම් ගොඩක් වෙලාවට මේ වගේ සංසිඳීමක් එන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. ඒක නිසා අරකින් පර්යන්ක මේ සක්මණෙන් ලැබිච්ච උදව්ව තමයි මේකට මේ සංසිඳීමට ගොඩක් හේතු වෙලා තියෙන්නේ. ඒ වගේම දැන් මේකෙදිත් හොඳ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ හුස්ම දිහා එකක් කියන්න තියෙන හුස්ම දිහා බලෙන් බලන්න උවමනාවකුත් නැහැ. මොකක් හරි ඇඟේ තද වෙච්ච තැනක් හරි මොකක් හරි වැඩිපුර දැනෙන තැනක් තියෙනවනම් අන්න ඒ දේ දිහා බලන් හිටියානම් ඇති. මෙහෙම හුස්ම දිහා බැලුවයි කියලා ලොකු වරදකුත් නැහැ. මොකක් හරි එක තැනක් දැනෙන තැනක් තියෙනවනම් අන්න ඒ දේ දිහා බලන් හිටියානම් ඇති. දැන් මේ කෙනාට කොහොම හරි හුස්ම දිහා බලන් ඉඳලා තියෙනවා. ඒ වගේම හුස්ම දිහා බලන් ඉන්නකොට නිින්ද ගියා වගේ කියලා තැනක් ආවා කියනෝනේ. අන්න ඒ තැනට එන්න ඉස්සෙල්ලා මොකද්ද උනේ කියන එක ගැන මේ ඊළඟ පාරේ යනකොට පොඩ්ඩක් පරිස්සමෙන් යන්න. පරිස්සමෙන් කියන්නේ ඒ ගැන හොඳ සිහියෙන් යන්න. දැන් හුස්ම යම්කිසි මට්ටමකට දැනි තියෙනවා. දැනි ඉඳලා අපි ටික වෙලාවක් යනකොට දන්නේම නැතුව අපිට හිතෙනවා දැන් නිින්ද ගිහිල්ලා කියලා. ඒ වුණාට දන්නව ඇත්තටම සිහියෙන් ඉන්න බවක් දන්නවා. නිින්ද ගිහිල්ලා කියලාත් හිතෙනවා. ඔය දෙපැත්තට හිතේ තියෙන දෙපැත්තට මාරු වෙන. ඇත්තටම නිින්ද ගිහිල්ලා දන්නෙත් නැහැ. ඇත්තටම සිහියෙන් ඉන්නවද දන්නෙත් නැහැ. ওই දෙපැත්තටම හිතේ නිකන් අර සැකයක් වගේ එන අවස්ථාවක් එන්න පුළුවන්. ওই තත්වෙට එකපාරටම යන්නේ නැහනේ. හුස්ම දැනි හොඳට දැනි තියලා ටික වෙලාවක් යනකොට තමයි මෙන්න මේක සියුම් වෙලා අඩු වෙලාම යනවාද එහෙම නැත්නම් මේක එකපාරටම වෙනවාද කියන එක ගැන තව වැඩිපුර සිහියෙන් හිටියානම් මේ ගැන හොඳට අවබෝධයක් ගන්න පුළුවන් හිතේ ස්වභාවය මෙන්න මේ හිතේ ස්වභාවය මෙන්න මෙහෙමයි මේ තත්වයට යන්නේ කියලා. ඊළඟට මෙන්න මේ නොදැනෙන තත්වයට මගේ හිතේ කැමැත්තක් තියෙනවද එහෙම නැත්නම් හුස්ම දිහා අමාරුවෙන් හරි මේක බලන් ඉන්න කැමැතිද කියන එකත් ගැනත් දැනගන්න පුළුවන් වැඩියෙන් කැමැති මේ නොදැනෙන තත්වයටද දැනෙන තත්වයටද කියලා. අනේ ඒ දෙකත් දැනගන්න අදහසින් ඊළඟ දවසේ ඉඳගන්න. එතකොට තව මේට වඩා වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේකේ තියෙන ස්වභාවය ගැන. ඒ අරෙන් අනිත් හැම දෙයක්ම හොඳයි. මොකද විනාඩි 50ක් විතර බද්ධ පරයන්කේ හිටියා කියන එකත් ලොකු දෙයක් නේ. ඉතින් ඒක නිසා මේ ඊළඟ දවසේ අර වගේ පොඩි දේවල් තමයි නැතුව වෙන ලොකු උපදෙස් දෙන්න තරම් දෙයක් නැහැ කියලා තමයි හිතෙන්නේ. අපි ඊළඟ වාර්තාවට යමු. ඊළඟ වාර්තාව ස්වාමීන් වහන්සේ අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ මගේ සක්මන් භාවනාවේ අත්දැකීම පිළිබඳ වාර්තාවයි. මම සක්මන් භාවනාව වැඩිම සඳහා සූදානම් වී සිටින ඉරියව්ව දෙස සිත යොමු කළෙමි. ඉන්පසු ඇවිදින ඉරියව්ව දෙසට සිත යොමු කළ විට පළමුව දකුණු පාදයේ පොළවේ ස්පර්ශවන බවත් දෙවනුව වම් පාදයේ පොළවේ ස්පර්ශවන බවත් තේරුම් ගතිමි. පාදයේ පතුලට සිත යොමු කළ පසු පළමුව විලුඹ දෙවනුව කොට්ටයක් වැනි පෙදෙස පසුව ඇඟිලි පොළවේ ස්පර්ශ විය. ලේවකය පෙදෙස සහ ඇඟිලිවල අග පෙදෙස පොළවේ ස්පර්ශ නොවිය. පොළවේ සීතල බව, රළු ගතිය, තද ගතිය මට දැනුනි. පාදවල පතුල්වල සිහින් ගල් කැට ඇනි එමගින් පොඩි වේදනාවක්ද ඇතිවිය. මම ඇවිදින විට මගේ ඇඟේ බර කකුල් දෙකට සමව බෙදී ගියේය. ඇවිදින විට කකුල් දණහිස් වලින් නැවෙන බවද මට වැටහින. එමෙන්ම ඇවිදින විට දණහිස් වලට පොඩි වේදනාවක්ද ඇතිවිය. භාවනාව අතරතුරේදී හිත බාහිර ශබ්දවලට යොමු විය. ටික වේලාවක් ඒ තුල නතර වී සිට නැවත භාවනාව වෙත යොමු විය. විලුඹ පොළවේහි වැදෙන බව දැනුණු හේයින් නැවත භාවනාව සඳහා යොමු වන බව තේරුණි. මගේ සක්මන් භාවනා කාලය විනාඩි 20කි. සතිමත් පර්යංකය. මම කොට්ටයක් බිමට
දාගෙන සුදුසු ඉරියව්වෙන් භාවනාව වැඩිම සඳහා සූදානම් වුනිමි. පසුව මම දැස් පියාගෙන භාවනාව සඳහා සිත යොමු කළෙමි. මම වාඩි වෙලා සිටින බව වැටහුණා. මගේ ඇඟේ බරට පොට්ටය එරිලා තිබුණා. කකුල් නැමිලා තිබුණා. අත් දෙක උකුල මත රැඳීලා තිබුණා. කොන්ද ඉදිරියට නැමිලා තිබුණ හේයි. මම හුස්ම රැල්ල වෙත සිත යොමු කළෙමි. ආශ්වාසයේදී උරහිස් ඉස්සෙන බවත්, බඩ හැකිලෙන බවත්, පපුව ඉදිරියට එන බවත් මට දැනුනි. ප්‍රශ්වාසයේදී උරහිස් පහත් වී බඩ පිම්බෙන බවත් මට දැනුනි. ආශ්වාසය සහ ප්‍රශ්වාසය අතර නැවතීමක් පවතින බවද වැටහුණි. ආශ්වාස වාතයේ නාස්පුඩු වලින් වේගයෙන් සීතලට ඇතුල් වී උගුරු ප්‍රදේශයේ ඔස්සේ පහළට යන බවද ප්‍රශ්වාස වාතයේ උඩුතලෙහි වැඩි රස්නෙන් හිමිහිට පිටතට යන බවද වැටහුණි. සිත වෙනත් සිතුවිලි වලට යොමු වුණද මම නැවත භාවනාව වෙත සිත යොමු කළෙමි. හුස්ම රැල්ලක් වේගයෙන් නාස්පුඩු වලින් සීතලට ඇතුල් වුණ හේයින් නැවත භාවනාව සඳහා යොමු වන බව තේරුණි. මට එක දිගට හුස්ම රැලි 12ක් 13ක් ලෙස බලා සිටීමට හැකියාව ලැබුණි. මාගේ භාවනා කාලය විනාඩි 25කි. පින්වත් ස්වාමීන් වහන්සේ, මගේ සක්මන් භාවනාවත් පරයන්ක භාවනාවේ දියුණුව සඳහා වහන්සේගේ ගෞරවනීය අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙමි. වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමි. කාවින්ද්‍යා තත්සරණි, වයස අවුරුදු 17යි. හොඳයි. මේ වාර්තාවෙත් ගොඩක් විස්තර තියෙනවා. මේකේ ලොකුවටම හයිලයිට් කරන්න පුළුවන් අර හිත පිට සක්මනේදී පරයන්කේදී දෙකේම කියලා තියෙනවා. හිත පිට ගිහිල්ලා තියෙනවා. පිට ගියාට පස්සේ ආපු බව හොඳට තේරුම් අරගෙන තියෙනවා. ආවේ මෙන්න මේ ලකුණ නිසා කියලා තේරුම් අරගෙන තියෙනවා. අන්න ඒක ගොඩක් හොඳයි. මොකද නැත්තම් අපි හිත පිට ගියාට පස්සේ ආවයි කියලා හිතනවා. ඒ වුණාට ඇත්තටම ආපු බව හරියටම ඔප්පු කරලා කියන්න සාධකයක් නැහැ. දැන් මේ report දෙකේම තියෙනවා. සක්මනේ පරයන්කේ දෙකේදීම හිත ආපු බව දැනගෙන තියෙනවා. දැන් ඒක ගොඩක් හොඳයි. දැන් මේ දෙකටම මම එක විදියට උත්තර දුන්නා. දැන් වම දකුණ වෙන වෙනම අඳුරගෙන තියෙනවා. ඒ වගේම ආස්වාස ප්‍රස්වාස දෙකත් වෙන වෙනම අඳුරගෙන තියෙනවා. දැන් මේ දෙක හොඳට වෙන වෙනම අඳුරගෙන තියෙනවනේ එක එක විදියට. අන්න ඔය සලකුණු අඳුරගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ එකක් කොහොමද වෙනස් කාලයත් එක්ක වෙනස් වෙන විදිය. උදාහරණයක් ගත්තොත් අපි කියමු වම අඳුරගත්තේ මේ විදියයි කියලා. ඊට පස්සේ දකුණ තියෙනවා. දකුණ අඳුරගත්තේ තව විදියකට. දෙවනියට ආයෙත් වම තියනකොට පළවෙනි වමයි දෙවනි වමයි අතර වෙනසක් මොන හරි තියෙනවද කියලා දැනගැනීම සුළුව බලන්න ඊළඟ දවසේ. ඊළඟට දෙවනි වමයි තුන්වෙනි වමයි. එහෙම මෙන්න මේ එක අපි එකක් කියලා වෙනම වෙන් කරලා අඳුරගත්තානේ වම කියන එක. අන්න ඒක ඇතුළෙත් වෙනස්කම් වෙනවද කාලයත් එක්ක එහෙම නැත්නම් ඒක එක දිගටම එකම විදියට තියෙනවද? නෝකත් දැනගන්න සුළුව ඊළඟ දවසේ සක්මන් කරා නම්. ඒ වගේම ආස්වාස ප්‍රශ්වාස දෙක අඳුරගෙන තියෙනවා. ආස්වාස මෙන්න මේවා ලක්ෂණ තියෙනවා. ප්‍රාශ්වාසයේදී මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවා. අන්න ওই ලක්ෂණත් පළවෙනි ආස්වාසයයි දෙවෙනි ආස්වාසයයි අතර වෙනසක් තියෙනවද? තුන්වෙනි එකත් අතර තව වෙනසක් තියෙනවද? අන්න ඔහම කාලයත් එක්ක මේ වෙන් කළ අඳුරගත්තු එකෙත් කාලයත් එක්ක වෙනසක් වෙනවාද නැද්ද කියන එක අඳුර ගන්නා සුළුව ඊළඟ දවසේ පරයන්කයටයි සක්මනටයි ගියා නම් ඊට වඩා ගොඩාක් විස්තර දැනගන්න පුළුවන්. එතකොට ඒක Tamanට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක එකම විදියට තියෙනවද? ඔන්න ඔය ලක්ෂණ Tamanටම තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේක දැනගන්නා සුළුව ඊළඟ දවසේ මේ පුහුණු වීමට ගියා නම්. ඒක නිසා ඊළඟ දවසේ බලන්න මෙන්න මේක කරන්න. ඒ වගේම තව පරයන්කේදී කියනෝනේ මේ ආස්වාස් ප්‍රස්වාස් 12ක් විතර ගියාට පස්සේ හිත එළියට යනවා කියලා. එතකොට බලන්න හිත 10කට වගේ කිට්ටු වේගෙන එනකොට තව ටිකක් සිහිය වැඩි යොමු කරලා බලන්න. ඇයි මෙහෙම 12ක් විතර වෙද්දී එළියට යනවද? දැන් මොකද හිතේ තත්ත්වය එකපාරට කම්මැලි හිතෙනවද? එහෙම නැත්නම් මොකක් හේතුවක් නිසාද මේ 12ක් විතර යනකොට එළියට යන්නේ කියන එක? එකපාරටම එළියට යනවද? එහෙම නැත්නම් මේ ටික මේකට තියෙන කැමැත්ත අඩු වෙලාද එළියට යන්නේ? අන්න ඒක ගැනත් පොඩ්ඩක් සිහිය වැඩි දියුණු කරගත්තා නම් ඊට වඩා තව වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. ඒ අරෙන්න මේ විස්තර ගොඩක් හොඳයි. මේක තව දිගටම කරගෙන යන්න තමයි තියෙන. තව ටිකක් වැඩිපුර කාලය යොමු කළා. අපි ඊළඟ එකට යමු.
ස්වාමින් වහන්සේ ඒ කියුවේ අක්කගේ වාර්තාව ස්වාමින් වහන්සේ දැන් මේ මම කියවන්න හදන්නේ නංගිගේ වාර්තාව. දැන් අක්කලා නංගිලාද කපල් එකක්ම ඉන්නව නේද? එහෙම ඉන්නවා ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්සේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මේ මගේ පරයන්ක භාවනාව පිළිබඳ අත්දැකීමයි. මම සුදුසු ස්ථානයක් තෝරාගෙන අර්ධ පරයන්කයෙන් වාඩි වී භාවනාවට සිත යොමු කළෙමි. මම වාඩි වී සිටින බව මට තේරුණේ පස්ස පැත්තේ බරට කොට්ටය එරී තිබී පිටකොන්ද කෙලින් වී කකුල් දෙක නැමී තිබීමෙන්ය. මම හුස්ම රැල්ල දෙසට සිත යොමු කළෙමි. වම් නාස්පුඩුවෙන් වේගයෙන් හුස්ම සීතලට ඇතුල් වුනි. පසුව දකුණු නාස්පුඩුවෙන් හුස්ම රැල්ල ප්‍රශ්නයට පිට වුනි. ආශ්වාසයේදී උරහිස් කිස්සී නාසය පිම්බී බඩ පිම්බෙනු අතර ප්‍රාශ්වාසයේදී උරහිස් පහත් වී නාසය හැකිලි බඩද හැකිලුනි. ආශ්වාසය සහ ප්‍රශ්වාසය අතර පොඩි නැවතීමක් පවතින බව මට තේරුණි. සිත බාහිර ශබ්දවලට පිට ගියද නැවත භාවනාව සඳහා යොමු විය. මම භාවනාව සඳහා යොමු වුණා කියලා තේරුණේ හුස්ම රැල්ලක් සීතලට ඇතුල් වීමෙනි. ටික වේලාවකට පසු කකුල් දෙකට වේදනාවක්ද කොන්දට වේදනාවක්ද දැනුනි. මට එක දිගට හුස්ම රැලි 13ක් දෙස බලා සිටීමට හැකි විය. මගේ භාවනා කාලය විනාඩි 45කි. පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උත්තරීතර අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙමි. හිමාශා සත්තරණි වයස අවුරුදු 14යි. හොඳයි. නංගිගේ රිපෝට් එක බැලුවහම අක්කගේ විස්තරම වගේ තමයි. ඊට අමතරව මෙයාට අර හුස්ම රැලි 13ක් විතර වගේ යන්න පුළුවන් කියනෝනේ. අර කලින් එකේ වගේම එතකොට 10ක් 11ක් වගේ කිට්ටු වේගෙන එනකොට බලන්න මොකද්ද හිත එකට පාරට පනිනවද එහෙම නැත්නම් මේ ටික ටික අකමැති වෙලාද පනින්නේ. අන්න ඒක ගැන තව ටිකක් වැඩිපුර ඩබල් ඩෝස් සිහිය දාලා බලන්න ටික ටික ওই 10කට වගේ කිට්ටු වෙනකොට. එතකොට දැනගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. මෙයා මේ එකපාරට දැන් අපි දන්නවනේ ඉර පායනකොට එකපාරටම ලයිට් එකක් ඕන් කරා වගේ ඉර පායන්නේ නැහනේ. ඒ ටික ටික පොඩි පොඩි යාන්තම් එළිය වැටලා අන්න එහෙම ඉර පායන්නේ. අන්න ඒ වගේ තමයි මේ හිතේ ස්වභාවයත් එකපාරට මේ හිත එළියට යනවාද එහෙම නැත්නම් මේක ටික ටික යනවාද ඔන්න ඔය ඉස්සර දැනගන්න පුළුවන් අපි දැන් 13ක් විතර යන බව දන්නෝනේ 9ට 10ට වගේ කිට්ටු වේගෙන එනකොට බලන්න මොකද්ද වෙන්නේ කියලා හිතට මොන වගේ කම්මැලි හිතෙනවද ඇයි එළියට පනින්නේ කියලා. එහෙම නැත්නම් බාහිර හේතු නිසාමද මේ හිත එළියට පනින්නේ අපේ ඇතුලෙන් මොකක් හරි අකමැත්තක් හරි මොකක් හරි නිසාද මේ හිත එළියට පනින්නේ කියන එක දැනගන්න පුළුවන්. අර වගේ ටිකක් වැඩිපුර සිහියෙන් හිටියාම ඒ කිට්ටු වේගෙන එනකොට. ඒ වගේම තව මේ අක්කගේ වார்த்தාවට අමතරව මෙයාගේ තියෙනවා වේදනාව දැනුණා කියලා. දැන් මම කලින් මුලින්ම එකේදී කිව්වා වගේ වේදනාව දැනුණාම වේදනාව දිහා නිකන් අනුංග එකක් වගේ බලන් ඉන්න පුළුවන් නේද? ඒක දැන් කකුලේද වේදනාව දැනුනේ වෙන කොහේ හරිද එහෙම නැතුව තැන් වලට නම් දාන්නෙත් නැතුව වේදනාව මොකද්ද කියලා දැනගන්න පුළුවන් විදියට බලන්න අනුන්ගේ එකක් දිහා. අනුන්ගේ කකුලක තුවාලයක් හැදුනහම මට වේදනාව දැනෙන්නේ නැහනේ. ඒ වුණාට මට හිතා ගන්න පුළුවන් මගේ කකුලේ මෙහෙම තුවාලයක් හැදුනහම මෙන්න මේ වගේ වේදනාවක් ඇති වෙන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ මේක වේදනාවක් දැනුණා නම් අනුන්ගේ දිහා එකක් දිහා බලනවා වගේ වේදනාවට මොකක්ද වෙන්නේ මේක අඩු වෙනවද වැඩි වෙනවද කාලයත් එක්ක වෙනස් වෙනවද කියන එක ඒකටම හිත යොමු වෙලා බලන්න. එතකොට ඒකේ විස්තරත් ඒකත් තවත් මේ භාවනා කරන අරමුණක් වෙනවා. නේ ඒකත් මෙයාට කියන්න පුළුවන්. ඒ වගේම අර අක්කට කිව්වා වගේ අර දැන් අඳුරගෙන තියෙනෝනේ ආස්වාස ප්‍රශ්වාස අතර වෙනස. දැන් මේකටත් බලන්න එක ආස්වාසයකයි දෙවෙනි එකයි අතර වෙනසක් මොන හරි වෙනවද කියලා. අන්න එහෙම අර එක අඳුරගත්තු එකක වෙනසක් වෙනවද ඒක දිගටම තියෙනවද කියලා ඒකත් බලන්න පුළුවන්. අන්න ඔය විදිහට තව දිගටම කරගෙන යන්න. අපි ඊළඟ වාර්තාවට යමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. මගේ නම තීක්ෂණ විමෝද්. මගේ වයස අවුරුදු 13යි. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ මේ මගේ භාවනා වාර්තාවයි. මම සුදුසු තැනකින් කුෂන් එකක් දමා ඉඳගත්තෙමි. ඉඳගත්තා කියලා මට හිතුනේ කුෂන් එක පහළට නිරා තිබුණ නිසා. ඉන්පසු මම කකුල් දෙක බද්ධ පරයන්ක ආකාරයට තබා ගත්තෙමි. දැස් දෙමින් වසා ගත්තෙමි. පසුව මම මගේ භාවනාව ආරම්භ කළෙමි. ඉන්පසු මම මගේ සිත සීරුවෙන් එක්තැන් කරගත්තෙමි. මනසින් මගේ ශරීරයේ කෙසේද තිබෙන්නේ කියා සිතුවෙමි.
ටික වේලාවක් යන විට ජලය බිමට වැටෙන ශබ්දයක් ඇසුනි. මගේ සිත විගසින් එතනට ඇදී ගියේය. එතෙන්දී මට විවිධ සිතුවිලි පැමිණියේ. මම එම දේවල් වලින් සෙමින් වැළකී නැවත මගේ සිත එක්තැන් කරගත්තෙමි. මෙසේ ටික වේලාවක් සිටින විට මගේ කකුලේ තුවාලයේ කැක්කුම් ගත්තේය. පසුව මම කකුල දිගහැර ගත්තෙමි. එවිට එම කැක්කුම පහව ගියේය. ඉන්පසු මම මගේ භාවනාවට නැවත පැමිණියෙමි. මගේ සිත හුස්මට ඇදී ගියේය. හුස්ම ඇතුළට එන විට පිට කරන විට බඩ සහ නහය හැකිලුණි. බඩ පිම්බෙන විට මට තේරුණේ හුස්ම ඇතුළු වෙනවා කියයි. පිටවන විට උඩුතොලේ හුස්ම වැදුනි. එවිට මට තේරුණේ හුස්ම පිට වෙනවා කියයි. මට ඉන්පසු හුස්ම කීපාරක් ගන්නවාද කියා බැලූ විට හුස්ම 13 පාරක් ගන්නවා කියා මට දැනුනි. නැවත මගේ සිත මා ළඟට ගත්ෙමි. එසේ මම ටික වේලාවක් සිටියෙමි. ඉන්පසු දැස් විවර කෙලෙමි. එවිට මට මගේ සිතට මහත් සැනසෙල්ලක් දැනුනි. මේ මාගේ භාවනා වාර්තාවට ඔබ වහන්සේගෙන් අනුශාසනා බලාපොරොත්තු වෙමි. එපමණයි සර්. හොඳයි. මේකෙත් තියෙනවා දැන් අර දෙන්නට කියපු දේම වගේ තමයි කියන්න තියෙන්නේ. මොකද මෙයා ඔක්කොම අහගෙන ඉන්නවනේ. එතකොට අර එක්කෙනෙකුට කමටහන් සුද්ධ කරනවා අනිත් අයටත් ඒකම වෙනවා. එතකොට මෙයාටත් තියෙන්නේ අර වගේ හිත වතුර වැටෙන සද්දයක් ඇහිලා හිත එළියට ගිහිලා කියනවා. එන්න ඒක දැනගත්තු එක කොච්චර දෙයක්ද? මගේ හිත දැන් මේ ඕන තැන නෙවෙයි ඉන්නේ කියන එක දැනගන්න එක තමයි ලොකුම දේ. අපි ආවතින් වැරද්දක් වෙනව නම් ඒක දැනගන්න එකම තමයි ලොකුම දේ. අපි දැන් මේ දවස්වල කතා කරන්නේ සති සම්පජාඤ්ඤ සූත්‍රය. අන්න ඒක මම සිහියෙන් ඉන්නකොට මම දන්නවා මගේ හිත දැන් ඕන තැන නෙවෙයි ඉන්නේ කියන එක දැනගත්තාම ඉබේම යා අනිත් පැත්තට එනවා. බලෙන් මේක අනිත් පැත්තට ගන්න ඕනෙත් නෑ. එන්න මෙහෙම මං වතුර වැටෙන සද්දේට හිත ගියාට පස්සේ මතක් වෙනවා මං මේ කරන්න ඕන වැඩේ නෙවෙයි දැන් කරන්නේ කියලා දැනගත්ත ගම ඉබේම අනිත් පැත්තට එනවා. ඒ වගේම දැන් මේ අර කලින් ඒ වලට වඩා අමතරව මෙයාට කියන්න තියෙන්නේ මේ දැන් කකුලේ තුවාලේ වේදනාවක් දැනුණාට පස්සේ ඒක දරාගෙන ඉන්න පුළුවන් මට්ටමකට ඉන්න පුළුවන්. ඊට පස්සේ ඊට වඩා අමාරු නම් ওই වගේ සිහියෙන්ම ඒ කියන්නේ සිහිය කඩාගන්නේ නැතුව සිහියෙන්ම මේ කකුල වෙනස් කළා හරි අපිට ඉරියව්ව වෙනස් කළා මේ අපිට පුළුවන් මේ ඒක භාවනාවට අනුග්‍රහයක් කරගන්න. නැතු මේක අමාරුවෙන්ම මේකෙම ඉන්න ඕනේ කියලා ප්‍රශ්නයක් නෑ. සිහිය වෙන අතකට යන්නේ නැතුව සිහියෙන්ම කකුල වෙනස් කරනවා. කොහොමද කකුල වෙනස් කරනකොට හිතෙන් සංඥාවක් දෙන හැටි. ඒකත් බලන්න පුළුවන්. මේක කකුල එක විදියට තියාගෙන හිටපු එකනේ. ඒක වෙනස් කරන්න ඉස්සෙල්ලා හිතෙන් කොහොමද සංඥාවක් දීලා මේක මේ විදියට වෙනස් කරන්න ඕනේ කියලා ඒකත් අර අපි මේ රොබෝ කෙනෙක්ගේ කකුලක් වෙනස් කරනවා වගේම තමයි මේක වෙන්නේ. අන්න ඒ ක්‍රියාවලිය දිහත් අපිට බලා ගන්න පුළුවන්. එතකොට සිහිය තව ටිකක් වර්ධනය වෙනවා මේක අර වැඩක් නොකර නිකන් වෙන දේ බලන් ඉන්නවා වගේම වැඩක් කරන ගමන් ඒකත් එක්ක සිහිය පවත්වනවා. එතකොට මේක අර එදිනදා ජීවිතයේ සිහිය පවත්වා ගැනීමටත් මේක ලොකු උපකාරයක් වෙනවා. ඒක නිසා අර කලින් අයට කියපු report වලට වගේම තමයි මෙයාට අමතරව කියන්න තියෙන අන්නේ පොඩි දේවල් ටිකක් තමයි. හොඳයි ඉතින් මේ වයසේදී මේ බද්ධ පරයන්කය පුරුදු වෙනවා කියන්නේ මේ තව ඉස්සරහට යනකොට ওই වයසේදී පුරුදු වුණා කියන්නේ ගොඩක් හොඳයි. දැන් අපේ වයසට එනකොට මම දැන් අවුරුද්දකට විතර වැඩි බද්ධ පරයන්කය පුරුදු වෙන්න අරගෙන දැන් කොහොම හරි විනාඩි 40ක් විතර වගේ තමයි තාමත් ඉන්න පුළුවන්. දැන් ওই අවුරුදු 14 15 දී පුරුදු වුණා නම් පැය ගාණක් වුණත් ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හරි අපි ඊළඟ වාර්තාවට යමු. එහෙමයි සාමිවංශ. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. මේ මාගේ භාවනා වාර්තාවයි. මම පළමුවෙන් ස්ථානයක් තෝරාගෙන පහසු පරිදි ඉඳගත්තා. ඉන්පසු ටික වේලාවක් යන විට මාගේ කොන්දේ ආශ්‍රිත සුළු වේදනාවක් ඇති වුණා. අත් දෙකට දාඩිය දාලා තිබුණා. කකුල් දෙක හිරිවැටිලා තිබුණා. එකම ඉරියව්වෙන් සිටි නිසා එයින් මා වාඩි වී සිටින බව වැටහුණා. ඉන්පසු මම මගේ හුස්ම රැල්ල වෙතට සිත යොමු කර හුස්ම ඉහළට ගැනීමේදී බඩ හැකිලීමෙන් හුස්ම පහළට ගැනීමේදී බඩ ඉස්සරහට පිම්බීමනුත්
මගේ නාස්පුඩු නාස්පුඩු අතරට සීතලක් දැනීමක් සිදු වුණා. ඉන්පසු මම එක් පාදයක් ඉස්සරහට දිගු කර වේදනාවක් දැනුන නිසා පාදයක් ඉස්සරහට දිගු කළේ වේදනාවක් දැනුන නිසා මට වටපිටාවේ ශබ්ද ඇසෙන විට මගේ සිත ඒ වෙතට යෙදුණා. එහෙත් නැවත මගේ සිත භාවනාව වෙතට යොමු කර ගත්තා. මට එකවර හුස්ම රැලි දෙස බලා සිටීමට හැකියාව හුස්ම රැලි 7ක් දෙස බලා සිටීමට හැකියාව ලැබුණා. මම විනාඩි 20ක් පමණ සතිමත් භාවනාවේ යෙදී සිටියෙමි. මාගේ භාවනා වාර්තාව මෙහිමයි. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙමි. ඉදිරියටත් මාගේ සතිමත් භාවනාව දියුණු කර ගැනීම සඳහා නිරෝගී ඔබ වහන්සේට නිරෝගී සුව පතනවා. බුදු සරණයි. දිලිනි නවෝදයා වයස අවුරුදු 15යි. හොඳයි. දැන් මේ ඉස්සරහට අරගෙන කොඩි අරන් ඉන්නේ මේ පොඩි ළමයි නේද? 15 20ට අඩු කට්ටිය තමයි දැන් ඉස්සරහින් ඉන්නේ. හොඳයි, ඒකත් හොඳයි. මේ දුවටත් කියන්න තියෙන්නේ අර කලින් අයට කියපු දේවම තමයි. මොකද මේ ගොඩක් විස්තර දැනিলা තියෙනවා. ආස්වාස ප්‍රාස්වාස අතර වෙනස දැනিলা තියෙනවා. ඊළාට වේදනාවක් ඇවිල්ලා ඒ බව දැනিলা තියෙනවා. අර මං කලින් පුතාට කිව්වා වගේ වේදනාවක් දැනিলা වේදනාව දරාගෙන ඉන්න මට්ටම පුළුවන් තරම් දරාගෙන ඉන්න බලන්න. දරාගෙන වේදනාවට වෙන්නේ මොකද්ද කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඒක අපිට දරා ගැනීමට අමාරු වගේ නම් සිහියෙන්ම අපිට තියෙන ඉන්න පොසිෂන් එක පොඩ්ඩක් වෙනස් කරලා අපිට ඒකට අනුග්‍රහයක් කරන්න පුළුවන්. ඒ වගේම අර කලින් අයට කිව්වා වගේ ආස්වාස ප්‍රාස්වාස අතර වෙනස අඳුරගත්තා නම් අනේ වෙනස් වුණාට පස්සේ පළවෙනි ආස්වාසයේ දෙවෙනි ආස්වාසයේ අතර වෙනසක් මොන හරි තියනවාද? අන්න එහෙම වෙන් කළා අඳුරගත්තු එකෙත් කාලයත් එක්ක වෙනසක් වෙනවාද කියන එකත් දැනගන්නා සුළුව ඊළඟ දවසේ ඉඳ ගන්න. ඒ වගේම තව ටිකක් කාලය වැඩිපුර ඉඳ ගන්න කාලය ටිකක් වැඩි කරගත්තා නම් මේට වඩා වැඩි විස්තර ගොඩාක් දැනගන්න පුළුවන්. අර කලින් අයට කියපු විස්තර ටිකම තමයි මෙයාටත් කියන්නේ තියෙන නිසා මම වැඩි විස්තර කියන්නේ. අපි ඊළඟ එකට යමු නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ මේවා මේ මට හොයලා දුන්නේ මේ සුසන්ත පුෂ්ප කුමාර කියන කෙනා තවත් තියෙන්නේ පොඩි කෙනෙක්ගේ වார்த்தාවක් තමයි ස්වාමීන් වහන්සේ. හරි දැන් මේ වයසක මිනිස්සු අපි ගෙදර යවන්න තියෙන්නේ ඉතින්. භාවනා කරන්නේ නැහැනේ පොඩි අය ටිකම තියාගන්න පුළුවන් ගා ඉස්සරහට. ඒක තමයි. මේක මට තියෙන අන්තිම වார்த்தාව මේක ස්වාමීන් වහන්සේ. මම භාවනාවට සූදානම් වී එරමිනියා ගොතාගෙන වාඩි වී සිටියා. මම වාඩි වී සිටි කොට්ටය මගේ බරට එරී තිබෙනවා මට දැනුණා. මට එක දිගට හුස්ම රැලි 25ක් පමණ ගනිද්දී කැස්සක් ඇවිත් මගේ භාවනාව විඳ වැටුණා. ඉන්පසුව නැවතත් භාවනාව පටන් ගත්තා. මම නැවත භාවනාව පටන් ගත්ත බව මට වැටහුණේ මාගේ නාසය හා උඩුකල අතර හුළඟ ඝට්ටනය වීමෙනි. භාවනාවේදී මට දැනුණා මගේ බඩ පිම්බෙන හැකිලෙන බව. මම ගවේෂ් පබසර 7 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නේ වයස අවුරුදු 12යි. එපමණයි ස්වාමීනි. හොඳයි. දැන් මෙයාටත් කියන්න තියෙන්නේ අර ටිකම වගේ තමයි. දැන් මෙයා අඳුරගෙන තියෙන හුස්ම ගන්න පිටවන වෙනස්කම් දැනගෙන තියෙනවා. ඊළාට හිත පිට යන බවත් පොඩ්ඩක් දැනලා තියෙනවා. විස්තර ලියලා තියෙනවානේ. දැන් මෙයාටත් කියන්න තියෙන අර කලින් ආයත කියපු වගේම මේක තව ටිකක් වැඩිපුර වෙලාවත් කරන්න. ඒ වගේම මේ අර වගේ අර වෙන් කළා අඳුරගත්තා නම් ආස්වාස ප්‍රශ්වාස අතර වෙන් කරලා අඳුරගත්තා නම් ඒකට වෙලාවත් එක්ක මොකද වෙන්නේ කියලා. ඊළාට හිතේ ඇතුලේ සමහරලාට මේක බලන් ඉන්නකොට කම්මැලිකම් ඇති වෙන්න පුළුවන්. එහෙම සමහරට තරහ එහෙම එන්න පුළුවන්. ඊළාට පිටින් මොන හරි බාහිර කරදර සද්දර මේනෝනම් ඒවත් එක්ක හිත තරහ යන ඒ වගේ එහෙම දේවලුත් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවලුත් එනවද කියලා බලාගෙන ඒවා ආවනම් ඒ වෙලාවේදී අපේ හිත මොන විදියට ප්‍රතිචාර දක්වනවද? අන්න ඒ වගේ දේවලුත් දැනගන්නා සුළුව ඊළඟ දවසේ ඉඳ ගන්න. ඒ වගේම තව ටිකක් වැඩිපුර වෙලා මේකට පාවිච්චි කරා නම් තව ගොඩක් විස්තර දැනගන්න පුළුවන්.
ඉතින් දැන් අපි පොඩි ළමයින්ට තමයි මේ ඉස්සරහ දීලා ලොකු අයට පොඩ්ඩක් නෝන්ඩියක් දාන්න ඕනේ නැත්නම් භාවනා කරන්නේ නැහැ නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දුවලා ප්‍රශ්න තියෙනවා කිව්වා මම කතා කරන්න අවසර දෙන්නම්. එක්මිනි කතා කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අද ලොකු ස්වාමීන් වහන්සේ නැහැ. අපි කියමු බලන්න. ප්‍රශ්න නැහැ ස්වාමීන් වහන්සේ. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. Mindful working. I started to work on the interrupt path. I worked on the path for 2-3 times at a normal speed. I felt my left leg and my right leg touching the floor. I felt the interlock floor was cold and the atmosphere was cold. I felt the space between two interlocks. I felt the hardness of the floor. I felt tiny stones touching my feet. Sometimes I lost balance while stepping on them. After 30 minutes, I felt my body was cold. When my heel touches the floor, I felt the vibration. I felt food completely doesn't touch the floor. I felt thoughts, but I realized it was a thought. I felt the touching and the non-touching parts of the foot. After 1 hour, I shifted from interlock floor to concrete stone path. The stones were sharp. I could feel my feet paining while working on the concrete path. I felt stones were touching the non-touching part of my foot. I did my meditation for 1 hour 10 minutes. Mindful sitting. I took a pillow and sat on it. I closed my eyes and concentrated on my body. I felt my body was straight and my feet ankle was touching the tile floor. I felt my body was cold due to the AC. I felt the hand was top of the other hand. I slowly took my concentration to my nose. I felt breathe in and breathe out. While breathe in, the air was cold, and while breathe out, the air was warm. I felt long breath and short breath. They were of different lengths. I realized there was no space between two breaths at start, but later the space between breathe in and breathe out. While changing my posture, I mindfully changed and continued. While looking the breath, I felt I was inhaling and exhaling purposely. Then I felt my stomach was blowing in and out, and my shoulders moving up and down. After 9 to 10 minutes, I realized the breathing, the blowing of stomach in and out happened on a chain. I could do my mindful sitting for 1 hour. Venerable Thero, may I dedicate many minutes to Venerable Thero as soon as possible at a Nibbana. Please give me your valuable advice to improve my sitting and working meditation. Okay, I will give the answer in Sinhala. Is it okay? Yes, sir. Okay, otherwise I will my message may not convey to very well. මේසින් අපි කියනවා නම් දැන් අනිත් අයට කියපු දේම වගේ තමයි ගොඩක් වෙලාවට කියන්න තියෙන්නේ. මොකද දැන් ගොඩක් වෙලා භාවනා කරලත් තියෙනවා. ඒ වගේම ගොඩක් විස්තර දැනিলা තියෙනවනේ. ඒ විස්තර දැනෙන අතර ඊළාට හිත පිට ගිය බව දැනගත්තු ඒක දැනගෙන තියෙන එක ගොඩක් හොඳයි. ඒ වගේම මේක අනිත් ඒවාට වඩා highlight කරන්න පුළුවන් තියෙන අර untouching places තියෙනවනේ යගේ. අන්න ඒක අඳුරගත්තු එක වටිනවා. අන්න ඒක අඳුරගත්තේ කොහොමද කියලා මොකට සාපේක්ෂවද මේක දැනෙන්නේ නැත්තේ කියන එක අඳුර ගන්න පුළුවන් නම් ඒක ඊට වඩා වටිනවා. මොකද අපි මෙතන දන්නේ නැහැ කියලා එක අඳුරගත්තේ දන්න තැන් වලට සාපේක්ෂවද එහෙම නැත්නම් මීට කලින් තිබුණ දැනුම එක්කද කියන එක හිතලා හොයලා බලන්න. එකපාරටම මේ මෙතන දැනුන්නේ නැති කියලා දැනගත්ත කිව්වට මේක දැනුන්නේ නැත්තේ මීට කලින් මෙතන දැනීමක් තියලා නැති වුණාද එහෙම නැත්නම් දැනෙන වෙන තැන් වලට සාපේක්ෂව මෙතන අඩුවෙන් දැනෙනවද අන්න ඒක නොදැනෙන තැන් දැනගත්තා කියන එක කියන්නේ කොහොමද කියන එක මොකක් හරි සාක්කිත් එක්ක කියන්න බලන්න ඊළඟ දවසේ. එතකොට තව මීට වඩා වැඩි විස්තර හොයන්න දැනගන්න පුළුවන්.
ඒ වගේම ඉතින් ගොඩක් කාලයක් කරලා තියෙනවා. ඒක ගොඩක් හොඳයි. ඒ වගේම අර කාලයත් එක්ක වෙනස්කම් වෙන විදියක් දැනගෙන තියෙනවා. කියන්නේ මේ සීතලට දැනෙන එක ටික වෙලාවක් යනකොට උණුසුම් දැනෙනවා කියලා වගේ ඊළාට කොන්ක්‍රීට් එකේ ඉඳලා ඉන්ටර්ලොක් එකට මාරුනහම ඒ දෙක අතර වෙනස දැනලා තියෙනවා. අන්න ඒ වගේම දැන් අර මම කලින් කිව්වා වගේ පළවෙනි වමයි දෙවෙනි වමයි අතරෙත් මොන හරි වෙනසක් තියෙනවද කියන එක අන්න ඒ වගේ විස්තරයක් දැනගන්නා සුළුව ඊළඟ දවසේ යන්න. ආස්වාස ප්‍රස්වාසයේ ඒ වගේ පළවෙනි එකයි දෙවෙනි එකයි අතරෙත් මොන හරි වෙනසක් තියෙනවද? එහෙම නැත්නම් එක දිගටම තීලාද වෙනස් වෙන්නේ කියලා අඩු වෙනවද කියලා අන්න ඒකත් දැනගන්නා සුළුව ඊළඟ දවසේ පරයන්කයටයි සක්මනටයි යන්න. එතකොට තව ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. අනිත් එක්කෙනාටත් අවස්ථාවක් තියෙනවද? හොඳයි කියන්න. අවසරයි සම්මාස. Sitting meditation. Today I did my sitting on the floor. I took a pillow and sat on it. I closed my eyes and looked at my body 2-3 times. I felt my eyes were closed, my hands were top of the other hand. My legs were bended and my back was straight. Then I slowly took my concentration to my neck. Then I started to feel breathe in and breathe out. While breathe in, the air was cold, and while breathe out, the air was warm and slightly touches my upper lip. Sometimes I felt there were long breaths and short breaths. I felt a gap between breathe in and breathe out. I also realized the length in breaths were not the same. After a few minutes, I could do my meditation mindfully. When I get disturbed, I know I was disturbed and looked at and concentrated on my breath mindfully. Then I felt my stomach was going in and out, my shoulders moving up and down. I did my meditation around 45 minutes. May I dedicate many minutes to Venerable Theravada as soon as possible at any time. හොඳයි. දැන් මේකෙදිත් අර ඉස්සර කලින් ආයත වගේම තමයි වෙන් කළ අඳුරගෙන තියෙන ඒ වගේම කාලයත් එක්ක අර ප්‍රයිමරි මොකද්ද මේ හුස්ම නහය අග තිබුණ හිත මේ බඩට ගියපු ඒකත් අඳුරගෙන තියෙනෝනේ. අන්න ඒ විදිහට අපේ හිත අර එක තැනක ඉන්නකොට තව තැනකටත් පනින්න මෙහෙම කැමති බවත් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම අර අනිත් අයට කිව්වා වගේම මේ බලන්න තියෙන අර පළවෙනි එකයි දෙවෙනි එකයි අතර වෙනස්කම් වෙනවද? එහෙම නැත්නම් එක දිගටම තියලා මේක පාරට හිත අනිත් පැත්තට පනිනවද? ඒ කියන්නේ දැන් නහය අග දැනෙන එක ඉන්නේ ඉස්සෙල්ලා බල ඉඳලා තියෙන්නේ. එහෙම ඉඳලා එකපාරටම බඩ පිම්බෙන එක හැකිලෙන එකට හිත එකපාරට පනිනවද? එහෙම නැත්නම් මේක ටික ටික අර දැනීම අඩු වෙලාද අනිත් පැත්තට පනින්නේ? එහෙම නැත්නම් ඔය කැමැත්ත අඩු වෙලාද පනින්නේ? අන්න ඒ වගේ දේවලුත් පොඩ්ඩක් බලන්න පුළුවන්. එතකොට මේ හිත ගැන ටිකක් තව දේවල් තේරුම් ගන්න පුළුවන්. මම මේ මගේ හිත හොඳයි කියලා හිතන් හිටියට මේක කොච්චර එහාට මෙහාට පනිනවද කැමති අරමුණේ තියාගන්න කොච්චර අමාරුද කියන එක. ඇඟ ඇතුලේ මෙහාට මෙහාට පනිනවා අර කලින් එක්කෙනා කිව්වා වගේ අර කූඩුවක් ඇතුලේ දාපු සතෙක් පුළුවන් තරම් කූඩුව ඇතුලේ හරි දුවන්න බලනෝනේ. අන්න ඒ වගේ මේ හිතේ හැටි තේරුම් ගන්න පුළුවන් තව ටිකක් මේ වැඩිපුර මේ ගැන විස්තර හොයන්න අරමුණෙන් ඉඳගත්තා නම් තව විස්තර දැනගන්න පුළුවන්. හරි. එහෙම අපි තව ඉන්නවත් දන්නේ නැහැ නේ ප්‍රශ්න අහන්න. ඇති කියලා හිතමු ස්වාමීන් වහන්සේ වෙලාව. ඒක තමයි විනාඩි 10ක් විතර තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ධම්මසල ස්වාමීන් වහන්සේගේ විනාඩි 10ක් ගමු. ස්වාමීන් වහන්සේට පුළුවන් නම්. ඔව් බලමු එහෙම හරි කරමු. ඇත්තටම හොඳයි ඉතින් කොහොම හරි මේ දැන් අවුරුදු 20න් පහළ කට්ටිය කොඩි අරගෙන ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒක ගොඩක් හොඳයි. ඉතින් වයසක කට්ටියටත් ඉතින් තියෙන්නේ දැන් තව ටිකක් අර පොඩි අයට පේන්න හරි නැත්තම් හොඳ නෑනේ. පොඩි අයට පේන්න හරි මේ වார்த்தාවක් ඉදිරිපත් කරන්න වෙනව නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි අපි එහෙනම් ධර්ම දේශනාවට යමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හිරියොතප්පේ අසති හිරියොතප්ප විපන්නස්ස හතූපනිසෝ හෝති ඉන්ද්‍රිය සංවරෝ ඉන්ද්‍රිය සංවරේ අසති ඉන්ද්‍රිය සංවර විපන්නස්ස හතූපනිසං හෝති සීලං සීලේ අසති සීල
විපන්නස්ස හතුපනිසෝ හෝති සම්මා සමාධි. හොඳයි. අපි දැන් ගිය සතියේ පටන් ගත්ත සති සම්පජඤ්ඤ සූත්‍රය ආශ්‍රය කරගෙන මේ බුදුරජාණන් වහන්සේ මේ එක අර විදියකට නිවනට යොමු වෙන තව මාර්ගයක් තමයි මේකෙන් පෙන්වලා තියෙන්නේ. අන්නේ සති සම්පජඤ්ඤ සූත්‍රය මුල් කරගෙන සතිය මුල් කරගෙන නිවනට යන්නේ කොහොමද කියන එක තමයි අපි මේ සූත්‍රය මාර්ගයෙන් අපි මේ විස්තර කරන්න යන්නේ. එතකොට අපි ගිය සතියේ එක පොඩ්ඩක් මතක් කරගත්තොත් වෙලාවත් එක්ක මේ සතිය කියන්නේ මොකක්ද කියලා බැලුවා. සතිය පොඩි වෙලාවල්දී තමන් එක්ක තමන් ඉන්න මේ පුරුදු වෙච්ච කෙනාට ඒක ටික කාලයක් පුරුදු වුණාම ඒක අරමුණ වෙනස් වුණත් දැන් අද කියපු මේ වාර්තාවලත් ඒක ගොඩක් වෙලාවට කියවුණා. ඉන්න අරමුණ වෙනස් වුණත් ඊළඟට අරමුණු ගන්න ආයතන වෙනස් වුණත් ඒ වගේම ක්‍රියා කරද්දිත් උනත් මේ හිත ඒ හැම එකේදීම එක දිගට එක යායට සිහියෙන් ඉන්න පුරුදු වෙනවා. ටික කාලයක් අර පොඩි තැන්වල සිහිය පුරුදු කරපු කෙනාට මෙන්න කාලය වැඩිපුර කාලයක් එක දිගට සිහිය පුරුදු කරගන්න පුරුදු වුනහම එයාට සති සම්පජාඤ්ඤයක් ඇති වෙනවා. ඒකට කියන්නේ සති සම්පජාඤ්ඤය කියලා. ඒතර මෙන්න මේ එක දිගට හිත එක යායට හිත තමන් එක්ක ඉන්න පුරුදු කරගත්තු කෙනාට තමන්ගේ තියෙන මේ සිතුවිලි සිතේ ස්වභාවය එහෙම තේරුම් අරගෙන එමගිම ඇඟේ ස්වභාවය කාලයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියලා තේරුම් ගත්තාම එයාට තේරුම් ගන්න පුළුවන් මේ වගේම මට මෙහෙම දැනෙනවා නම් වෙන කෙනෙකුටත් මේ වගේමයි වෙන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවක් ආවම මම මේ විදිහට ප්‍රතිචාර දක්වනවා නම් වෙන කෙනෙකුටත් වෙන්න මෙන්න මේ වගේම දෙයක් කියලා තමන්ට සාපේක්ෂව අනුන් ගැන හිතන්න පුළුවන්. ඒ වගේම තමන් මේ ආසාවෙන් තරහෙන් මත් වෙලා ඉන්න වෙලාවකදී හිතේ ස්වභාවය තමන්ටම තේරුම් ගන්න පුළුවන්. ඒ වෙලාවේදී ගොඩක් ආසාවෙන් ඉන්න වෙලාවකදී ඇත්තටම ඒක විඳිනවද එහෙම නැත්නම් විඳවීමක්ද වෙන්නේ එහෙම නැත්නම් තරහෙන් ඉන්න වෙලාවකදී අපේ කොච්චර විඳවීමක් වෙනවද හිත ඇතුළේම කොච්චර දැවිලි තැවිලි ඇති වෙනවද කියන එක තමන්ටම තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ විදිහට තමන්ම තේරුම් ගත්ත කෙනාට මේ පව ගැන ලැජ්ජාවක් බයක් ඇති වෙනවා. ඒක කවුරුවත් කියන නිසා නෙවෙයි තමන්ම තේරුම් අරගන්නවා මෙන්න මේ මට මෙහෙම ඇති වුණා නම් වෙන කෙනෙකුටත් මේ වගේම වෙන්න පුළුවන් කියලා තමන්ට සාපේක්ෂව අනුන් ගැන හිතලා ඒ වගේම තමන්ගේ හිතේ මෙන්න මෙච්චර දැවිලි තැවිලි ඇති වෙනවා නම් මේක කරන එකේ තේරුමක් නැහැ කියලා තමන්ටම තේරිලා මේ පව් කරන්න බය ලැජ්ජාවක් ඇති වෙනවා. අන්න එහෙම බය ලැජ්ජාවක් ඇති වුණ කෙනාට ඊට පස්සේ ටික දවසක් ඒකත් එක්කම ඇති වෙන්න පුළුවන් මේ පව් කරන්න බය ලැජ්ජාව ඇති වෙන්නේ අපි වීතික්‍රමණය කිරීමේ අනුන්ට ඉෆෙක්ට් එකක් වෙන නිසානේ. ඒ වගේම තමන් කරන දේත් කොච්චර මේක අවශ්‍යතාවය මතද මම මේක කරන්නේ. එහෙම නැත්නම් මේ ලෝකයේ මිනිස්සු කරනවට ලෝකය රවට්ටන්න ලෝකයට පෙන්වන්නද මම මේ දේවල් කරන්නේ කියන එක ගැන පොඩි හැඟීමක් ඇති වෙන්න පුළුවන්. දැන් මුලදීම සතියෙන් ගිහිල්ලා සති සම්පජාඤ්ඤයට ආවා. ඊට පස්සේ පව් කරන්න ලැජ්ජ බය ඇති වෙනකොට මගෙන් වෙන කෙනෙකුට වරදක් නොවන විදියට අපි තමන්ගේ කන්ට්‍රෝල් එකක් ඇති කරගත්තා. ඊට පස්සේ මේකත් ටික දවසක් පුරුදු වෙන කෙනාට ඇත්තට මං කරන හැම දෙයක්ම මොකටද මම මේ කරන්නේ මේකෙන් ප්‍රයෝජනයක් තියනවද මේ කරන එකෙන් තව කෙනෙකුට පොඩි හරි බලපෑමක් වෙනවද කියන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න හිතෙනවා. මේක දැන් ගොඩක් වෙලාවට මේක තමයි අපේ මිනිස්සු මේ වරද්ද ගන්න තැන. මොකද මගෙන් කාටවත් වැරදක් වෙන්නේ නැත්නම් ඒක කරාට කමන්නේ නැහැ කියලානේ ගොඩක් වෙලාවට කියන්නේ. ගොඩක් වෙලාවට කියන්නේ ওই මයි කාර් මයි පෙට්‍රල් කියලා. එතකොට මගේ දෙයක් මට මේ සැප සම්පත් ලැබිලා තියෙනවා. ඒ දේ මං ඕන විදිහට පාවිච්චි කරාට කාටවත් ප්‍රශ්නයක් කියන්න බෑ කියන එක නේ හැමෝම වගේ හිතන්නේ. ඒ වගේම අපි පොඩි කාලේ ඉඳලා අපි හැමෝම අපි සමාජයෙන් දෙමාපියන් අපිට කියන්නේ මේ හොඳට ඉගෙන ගන්න, හොඳ රස්සාවක් කරන්න, ඊළාට හොඳට ගෙවල් දොරවල් හදා ගන්න, ඊළාට යාන වාහන විවාහයක් කරගෙන වැඩි හොඳට කරන්නනේ කියන්නේ. මෙන්න මේ වැඩි හොඳට කරන්න කියන්නේ අර ලෝකේ අනිත් මිනිස්සුන්ත් එක්ක සාපේක්ෂව හොඳයි කියන එක. අනිත් අයට සාපේක්ෂව මම ටිකක් ඉහළින් ඉන්න ඕන. කියන එක අරමුණු කරගෙන තමයි මේ ඉන්ද්‍රිය සංවරයක් නැතිකම තමයි ගොඩක් වෙලාවට පුරුදු කරන්නේ.
එතකොට මෙහෙම ඉන්ද්‍රිය සංවරයක් නැතිකම තමයි අපිට සමාජයෙන් පුරුදු කරද්දී අර වගේ සිහියෙන් ඉන්න කෙනෙකුට පොඩ තේරෙන්න ගන්නවා මේ මං කරන එකේ ඇත්තටම තේරුමක් තියනවාද? අනුන් කරන නිසාද මමත් මේක කරන්න කියලා පොඩ්ඩක් තමන්ගේ අතුල් පැත්තට හැරෙන්න හුරුවක් ඇති වෙනවා. එතකොට අපි බැලුවොත් මේ ලෝකයේ මිනිස්සු කරන දේවල් බැලුවොත් ලෝකයේ ඇත්තටම මේ යුද්ධ ඇති වෙන්න ඊළඟට එක කොටසක් හොඳටම කෑම බීම කකා වැඩි මේ මහත අඩු කරගන්න මහන්සි වෙද්දී තව විශාල ප්‍රමාණයක් කන්න බොන්න නැතුව මේ මැරෙනවා. එහෙම යන්නේ ඒ වගේ හැම දෙයකටම හේතුව වෙලා තියෙන මේ ඉන්ද්‍රිය සංවරය නැතිකම. අපි දැක්ක අර මේ වැඩි නායකයාත් කලින් දවසක කිව්වේ මේ කොරෝනා වලට විසඳුම විදියට මේ මිනිස්සයා කියන්නේ මේ නහයයි කටයි මාස්ක් එකක් දාගෙන වහගෙන ඉන්නේ නැතුව හිල් දෙකක් වහගෙන ඉන්න වෙනකොට හිල් හයක් සංවර කරගන්න. ඒ කියන්නේ මෙන්න මේ වැඩි නායකයටත් තේරිලා තියෙන කොහොම හරි මේ නිකන් මාස්ක් එකක් දාගෙන ඉන්න වෙනකොට මේ ආයතන 6 සංවර කරගත්තොත් ඒක තමයි මේ හැම ප්‍රශ්නයකටම මුල වෙලා තියෙන්නේ. සංවර නොකර ගැනීම. සංවර කරගත්තු කෙනාට පුළුවන් මේ ලෝකයාට මගෙන් වෙන බලපෑම පුළුවන් තරම් අඩු වෙන්න. අපි ගත්තොත් උදාහරණයකට අපි හුස්ම ගන්නවා කියමු. හුස්මක් ගන්නකොට අපි හිතන්නේ නැහැ මේක මේ ලොකු දෙයක් කියලා. ඒ වුණාට වාතයේ තියෙන ඔක්සිජන් පොඩ්ඩක් අඩු වෙලා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වෙනවා. මේ චූටි දෙයකින් වුණත් මේ ලෝකෙට පොඩි හරි බලපෑමක් වෙනවා. ඒ කියන්නේ ලෝකේ තියෙන පද්ධතියට චූටි හරි මගෙන් බලපෑමක් වෙනවා. මේක මෙහෙම කියලා මේ වගේ අන්තයටම යන්න ඕනේ අර මේ ජෛනාගමේ වගේ කියන විදිහට අන්තයට යන්න නෙවෙයි මම කියන්නේ. අපි කරන හැම දෙයකින්ම මේ ලෝකෙට චූටි හරි බලපෑමක් වෙනවා. අන්නේ බලපෑම පුළුවන් තරම් අඩු වෙන විදියට මේක ප්‍රයෝජන සලකා කරන එක තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. අපි ගත්තොත් හැමෝම කරන්නේ ගොඩක් දෙනෙක් මේ ඇහැ පිනවන්න මහන්සි වෙනවා, කන පිනවන්න, නහය පිනවන්න, දිවන පිනවන්න, ඇඟ පිනවන්න එකනේ කරන්නේ. ඒ පහ පිනවල ඒව ගැන හිත කලින් පිනවපු දේවල් ගැන හිත හරි අනාගතේ මීට වඩා හොඳට පිනවන්න ඕන කියන හිත ඉඳගෙන හිතත් පිනවනවා. ඔන්න ওই 6 ගැන තමයි වැඩිපුරම මහන්සි වෙන්නේ. ওই 6ට බැඳුන කෙනෙකුට දන්නේම නැතු එයා පව් කරන්න පවට ලැජ්ජ බය නැති වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. එතකොට මේ පවට ලැජ්ජ බය ඇති වුණ කෙනාට තමයි මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය සංවරයක් වෙන්න ඕන කියන එක ගැන වැඩිපුරම දැනෙන්නේ. දැන් මේක දෙපැත්තටම අනිත් පැත්තට මේ වෙනවා. දැන් සති සම්පජඤ්ඤය පුරුදු කරපු කෙනාට පවට බය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පවට බය ඇති වුණ කෙනාගෙන් අනිත් පැත්තට සති සම්පජඤ්ඤයටත් උදව්වක් වෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නත් උදව්වක් වෙනවා. ඒ වගේම ඊළඟ මට්ටමට ගියාම ඉන්ද්‍රිය සංවරය ඇති වෙච්ච කෙනාට පවට බය ලැජ්ජ බය ඇති වෙන්නත් අනිත් පැත්තටත් උදව් වෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය සංවරය නිසා තමන්ගේ සීලයක් ඇති වෙන්නත් උදව් වෙනවා. මෙන්න මේ විදිහට එකින් එක දෙපැත්තටම අඤ්ඤමඤ්ඤ උත්තාපනේන වෙන කියන එක. ඒ කියන්නේ එකින් එක අනිත් පැත්තට දෙපැත්තටම උදව් වෙවි යන ගමනක් තමයි මේකේ තියෙන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය සංවරය ගැන වැඩි විස්තර මම කතා කරන්නේ යන්නේ නැහැ. මොකද අපි හැමෝම දන්න මාතෘකාවක්නේ. අපේ පොඩි කාලේ ඉඳලම අපි කරන්නේ මේ ඉන්ද්‍රිය පිනවන්න තමයි වැඩි විස්තර කරන්නේ. ඒ වගේම දැන් අපි පින්කමක් කරනවා කියන්නේ පිනයි පින්කම් කරන එකයි මේ නිවනට යන මාර්ගයයි අතර වෙනස ඇති වෙන්නේත් මෙන්න මේකෙදි. දැන් පින්කම් කරාම ගොඩක් වෙලාවට හාමුදුරුවෝ පින් දෙන්න මොකද්ද කරන වෙලහෙලෙන්දා ඊළඟ රැකී ආරක්ෂාව දියුණු වෙන්න ඊළාට දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඒ ඔක්කොම පිනවන්න කියන පැත්තට නෑ දෙන්නේ. ඒව කරලි වෙලා අන්තිමටම පොඩ්ඩක් ඉතුරුලා තියෙනවා නෝන නිවන් දැක්කත් කමන්නේ කියන වගේනේ පින් කරද්දී යන්නේ. ඒතර නිවනට යනකොට ඔන්න ඕකේ ওই මාර්ගය පොඩ්ඩක් හැරෙන්න ගන්නවා. එතකොට මෙන්න මේ පින් කර පිනව යන ගමන වෙනුවට ඇත්තටම මේ පිනවන එකේ මොකක් හරි ප්‍රයෝජනයක් තියනවාද? මේක කරන එකෙන් මේ ප්‍රයෝජනේ සලකලාද මම මේක කරන්නේ? එහෙම නැත්නම් මේ අවශ්‍යතාවය නැතුව නිකන් ඔය අනිත් හැමෝම කරනවට වැඩි මම මුදුන වෙන්නද මේක කරන්න කියන එක Tamanටම තේරුම් ගන්න පුළුවන්. එතකොට පින් කර යන එක වෙනකොට පොඩ්ඩක් හැරිලා අනිත් පැත්තට හැරෙන්න Tamanටම මාර්ගයක් පාද ගන්නවා. අන්න ඒ විදිහට ඉන්ද්‍රිය සංවර කරගත්තු කෙනාට
ඊළඟට කියන බුදුරජාණන් වහන්සේ සීලයක් ඇති වෙන්න පුළුවන්. දැන් මෙන්න මෙතෙන්දි ගත්තොත් මේ දැන් මෙතෙන්දි ඉන්ද්‍රිය සංවරයට පස්සේ තමයි සීලය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මෙන්න මේ සීලය කියන්නේ අපි සාමාන්‍ය රකින්න පන්සිල් අටසිල් වගේට වඩා ඊට වඩා ඉහළ සීලයක් වෙන්න ඕන කියලා තමයි මට හිතෙන්නේ. මොකද මේ ඉන්ද්‍රිය සංවරයට පස්සේ සීලය දාපු නිසා. මොකද ඉන්ද්‍රිය සංවරය දැන් පන්සිල් රකින්න කෙනෙක් අටසිල් රකින්න කෙනෙක් බැලුවාම එයාට ඉන්ද්‍රිය සංවරය කියන එක එච්චර වටිනා දෙයක් නෙවෙයි. එහෙම වුණත් ඉන්ද්‍රිය සංවරයට කලින් තමයි සීලය තියෙන්න ඕනේ. දැන් මෙතන ඒකේ අනිත් පැත්ත මාරු කරලා තියෙන නිසා ඉන්ද්‍රිය සංවරයත් මේ ආයතන 6 පිනවන්න දක්වන කැමැත්ත ටික ටික අඩු වුණාට පස්සේ තමයි මේ ඊළඟ ලොකු සීලයකට යන්න යාට හිතෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි gederin අයින් වෙලා බ්‍රහ්මචර්ය රකින්න. එහෙම නැත්නම් උපසම්පදා සීලයක් බුද්ධ ශාසනයක රකින්න පුළුවන් ඉහළම සීලයට යන්න වගේ හිතෙන්නේ. මෙන්න මේ වගේ ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙච්ච කෙනාට කියලා තමයි මෙතෙන් පෙන්නලා දෙන්නේ. ඒ කියන්නේ මෙතන පෙන්නන සීලය අර සාමාන්‍ය පන්සිල් අටසිල් දසසිල් වලට වඩා ඉහළ ඊට වඩා ඉහළ මට්ටමක සීලයක් තමයි මෙතනදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒතර ඉන්ද්‍රිය සංවරයයි සීලයයි ගත්තොත් මට වෙච්ච උදාහරණයක් කිව්වොත් මම කෙටියෙන් කියන්නම්. මට පැවිදි වෙන්න ඉස්සෙල්ලා මට හිතුණා ඇත්තට මං පැවිදි වුණාට පස්සේ ආයෙත් කවදාක හරි සිවුරු ඇරලා එන්න මොන හරි හේතු තියෙනවද කියලා හොයලා බලන්න හිතුණා. එතකොට මම පැවිදි වෙන්න මාස 2-3ක කාලයක් ඇතුළත මම වැඩියෙන්ම ආස කරන දේවල් ගැන ටික ටික නිකන් කරලා බලලා මේක මට ඇති වෙනවද එහෙම නැත්නම් මේ කවදාක හරි පැවිදි වුණාට පස්සේ මේක නිසා මං ආයෙත් ගෙදර එයිද කියලා හිතලා පොඩ්ඩක් කරන්න බැලුවා. ඒ අතරින් අර දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පුරුෂයන්ට ස්ත්‍රීන් තමයි වැඩිම ආසාව බැඳීම ඇති කරන්නේ. ඒ වගේම ස්ත්‍රීන්ට පුරුෂයන් තමයි වැඩිම බැඳීම ඇති කරන්නේ. ඒක නිසා ඒ සම්බන්ධව නැතුව මම වැඩියෙන්ම කන්න කැමති જાති ඊළාට ඒ වගේ මම ඉස්සර ආසයි මේ විනෝද ගමන් යන්න වැඩි කර නුවරඑලි පැත්තේ එහෙම කැලෑවල යන්න ඇත්තටම අනේ ඒ ආසාවල් කොහොමද ගිහිල්ලාම බැලුවා. කැමතිම කෑම જાති කාලා බැලුවා. ඊළඟට එක දවසක් ඒ කනකොටත් මට තේරුණා මේක සිහියෙන් හොඳට මං කරලා බලනකොට තේරුණා මේක ඇත්තට විඳීමට වඩා විඳවීමක් තියෙනවා. ඒ කියන්නේ චූටි විඳීමක් තියෙනවා. ඒ වගේම ඊට අමතරව වැඩි විඳවීමක් තියෙනවා මේක ලබා ගන්න යනකොට. දැන් එක සිද්ධියක් කිව්වොත් මට මතකයි මට හිතුණා නුවරඑලි පැත්තේ කොහේ හරි යන්න ඕනේ කියලා. ස්ටේෂන් එක කියන්නේ එකපාරට හිතුණක මං ගියේ. නිකන් ඇඳුම් ටිකක් දාගත්තා ස්ටේෂන් එකට ආවා. කොහේ හරි බහෙන්න කියලා කියන්නේ නුවරඑලි යනවද හෝටන් ප්ලේස් වගේ පැත්තක යනවද ඇල්ලේ යනවද කියලා කිසිම අදහසක් නැතුව ඇල්ලටම ටිකට් ගත්තා. දැන් ට්‍රේන් එක එනකන් ඉඳිද්දි මට දැන් මේ උපරිම පිනවන්නනේ යන්න හිතන් ඉන්නේ. මට දැන් සැරින් සැරේ මතක් වෙනවා ස්ටේෂන් එකේ ඉන්න අතරේ මේ මිනිස්සු එහාට මෙහාට දුවනවා ඊළාට දූවිලි එනවා සද්ද ඇහෙනවා ස්ටේෂන් එකේ. ওই ටික අර පිනවන්න හෙන බලාපොරොත්තුෙන් ගියප එක ටිකක් සිහියෙන් ඉන්නකොට දැනෙනවා මෙතන පිනවීමට වඩා ටිකක් විඳවීමකුත් තියෙනවා. ඊට පස්සේ ගම්පහෙන් නැගලා වේයන්ගොඩ හරියට එනකොට ඉතින් අර ලස්සන බෙල්යායවල් තියෙනවා. ඉතින් මම තව වැඩිපුරත් පිනවන්න කියලා ෆුඩ් බෝඩ් එකට ඇවිල්ලා ඉතින් අර සීතල සුළං එනවා. ඉතින් ඕකත් විඳ ටික දුරක් යනකොට ආයෙත් සැරින් සැරේ දැනෙනවා මේ සීතල සුළං එනවා. ලස්සන වටපිටාව බෙල්යායවල් තියෙනවා. ওই අතරේ අර දූවිලි එන හැටි අර කෝච්චියේ සද්දෙ මුලින් ලස්සනට සද්දයක් වුණා ටික වෙලාවක් යනකොට ඒක ගෝසාවක් වෙලා ඒකට තියෙන බැඳීම ටික අර විඳීම ටික විඳවීමක් වගේ ටිකපත් වෙනවා. ඔය විදිහට ගම්පහෙන් නැගලා වේයන්ගොඩ හරියට ගියා. ඊළාට මීරිගම හරියට යනකොට තව ටිකක් අර විඳීම පැත්තට වඩා විඳවීම පැත්ත දැනෙන ගතිය වැඩි වුණා. ඔහොම ටිකක් හරි තව ඉස්සරහට යනකොට පොල්ගහ වෙලා හරියට යනකොට මට හිතුණා මේක ඇත්තට මේ දැන් ගිහිල්ලා නුවරඑලි හරි කොහේ හරි ගිහිල්ලත් මේකමනේ කරන්නේ. කොහොම හරි අන්තිමට මේ පොල්ගහ වෙලෙන් බහැලා ආයෙත් ගෙදර ආවා. ඒ කියන්නේ මම මේ කියන උදාහරණය හරියටම ගැලපෙනවද දන්නෙත් නැහැ. මේ ඔන්න ඔය වගේ කෙනෙකුට සිහියෙන් ඉන්න ඕන. සිහියට කාලයක් පුරුදු වෙච්ච කෙනෙකුට මේ කරන්න යන එක ඇත්තටම මේකෙන් වෙන්නේ විඳවීමක්ද විඳීමක්ද ඒ අනුව මෙන්න මේක තේරුම් අරගෙන මේ ඉන්ද්‍රිය සංවරය Tamanටම ඇති වෙන්න පුළුවන් දෙයක්. කවුරුවත් කියන පාළියට පිටින් ඉම්පෝට් කරන්න ඕන දෙයක් නෙවෙයි. ඒතකොට තමන්ම සිහියෙන් ඉන්නකොට මේ සිහිය ටික අතු ඉති විදිහලා වර්ධනය වෙලා
මේ ලෝකෙට අනිත් අයට වැරදි කරන්න තියෙන ලැජ්ජාව බය ඇති වෙනවා. ඊළඟට තමන්ගෙම සල්ලි වේදම් කරලා හරි තමන්ගෙම තියෙන දෙයක් මහන්සි වෙලා මේ පිනවන්න යන එක ටික ටික අඩු වෙනවා. මේක ඇත්තටම ප්‍රයෝජනය සලකලාද කරන්න කියන එක ගැන තමන්ටම දැනিলা ඒක ටික ටික ඒකෙන් වෙන් වෙනවා. අන්න එහෙම කරන එක්කෙනාට පුළුවන් මීට වඩා ඉහළ සීලයකට යන්න. මේ ඉන්ද්‍රිය පිනවන්න තියෙන කැමැත්ත අඩු වෙන කෙනාට මේ වගේ ඉහළ සීලයකට ගිහිල්ලා ඉහළ සීලයකට ගියහම ඒ සීලය හේතු වෙනවා මම මෙහෙම එච්චර මේ වගේ සීලයක් රකිනවා මෙහෙම වැරදි කරේ නැහැ මෙදා ඉඳලා මම මෙන්න මේ වැරදි කරේ නැහැ කියලා තමන්ගේම හිත ඇතුලේ ප්‍රීතියක් සුඛයක් ඇති වෙන්න පුළුවන්. අන්න එතකොට ඒ වගේ කෙනාට දන්නේම නැතුව සීලයක් මේ ඉන්ද්‍රිය සංවරය නිසා සීලයක් ඇති වෙනවා. එහෙම සීලයක් ඇති වෙන කෙනාට තමන්ගේ ඇතුළේම ප්‍රීතියක් සුඛයක් ඇති වෙලා ඒක සමාධියක් ඇති වෙන යට ඉඩ කඩ ඇති වෙනවා. අන්න ඒ වගේ මුලදී ටික ටික පොඩියට පටන් ගත්තේ මෙන්න මේ ආපු ගමන ටික ටික ඉස්සරහට යනකොට දන්නේම නැත්නම් මේ ඉන්ද්‍රිය සංවරයෙන් සිහියෙන් පටන්ගෙන මෙහෙම ඇවිල්ලා ඉන්ද්‍රිය සංවරයට ආවට පස්සේ ඒකෙන් ඊට වඩා ඉහළ සීලයකට යන්න පුළුවන්. ඉහළ සීලයකට ගියාට පස්සේ ඒකේ Tamanට මේකත් එක්ක සුඛයක් දැනෙනවා, ප්‍රීතියක් දැනෙනවා. මම මෙන්න මේ වගේ සීලයක් රකින්නවා. මෙන්න මෙදා ඉඳලා මම මේ වැරදි කරේ නැහැ කියලා. අපි උදාහරණයක් ගත්තොත් අර අඟුලිමාල රහතන් වහන්සේ, ඒ රහතන් වහන්සේ කියන්නේ අර මොකද්ද මේ ගැබිනි මාතාවක් දැකලත් එයා කියන්නේ මම මෙන්න මෙදා ඉඳලා මම මේ වගේ පව් කරේ නැහැ කියලා. දැන් මෙදා ඉඳලා මං සීලයක් රැක්කන්නේ ඒ සත්‍ය බලයෙන් මෙහෙම දෙයක් වෙන්න කියලා කියනවනේ. අන්න ඒ වගේ සීලයක් රකිනකොට තමන් ගැනම තමන්ට කොන්ෆිඩන්ස් එකක් එනවා. මේ තමන් රකින සීලය ගැන තමන්ට ප්‍රීතියක් එනවා. ඒ වගේම තමන්ටම සුඛයක් දැනෙනවා. මෙන්න මේ සීලයත් එක්ක මම මෙන්න මේ විදිහට මට මෙන්න මෙහෙම දේවල් වෙන්න පුළුවන්. මෙන්න මේක හොඳයි කියන එක මේක හරි කියන එක තමන්ටම දැනෙනවා. අන්න ඒ දැනීමත් එක්ක ඒ තමන්ගේ හිතේ තියෙන මේ දුවන ගතිය ඊළඟට මේ ලෝකයේ දේවල් අනිත් අය කරනවට කරන්න යන ගතිය ටික ටික අඩු වෙලා හිතේ සමාධියක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අර මුලින් පටන් ගත්ත එක ටික ටික ඉහළට ගිහිල්ලා තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා මෙන්න මේ තමන් කරගෙන යන මාර්ගය හරි. අන්න ඒ විදිහට මේක ටික ටික එකින් එක ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ මාර්ගය හරි කියලා තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙලා තවත් ඉස්සරහට ඊළඟ අඩියට යනවා. මෙන්න මේ විදිහට මේ සීල රකින්න කෙනාට ඊළඟට යන්න පුළුවන් සමාධිය හිතේ එකඟ බව ඇති වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම එකඟ බව ඇති වුණාට පස්සේ ඒක තමයි අනිත් ඊළඟට ටික ටික තව ඉහළ මට්ටම් වලට ගිහිල්ලා නිවන දක්වා මේක යොමු කරනවා. තමන්මයි යොමු වෙන්නේ. වෙන කෙනෙක් කියනවට නෙවෙයි තමන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන මේක තමන්ම මේ විදිහට ඉහළට යෑමක් තමයි මේකෙදි වෙන්නේ. ඒක නිසා අතින් අද දවසේ අපි ඉන්ද්‍රිය සංවරය සීලය ගැන කතා කරා. දැන් සමාධිය එනවා කියන එක වගේ පොඩ්ඩක් නිකන් හැඳින්වීමක් කරාට සමාධිය ගැන ඊට පස්සේ තියෙන මට්ටම් ගැන ඊළඟ දවසේ කතා කරන්න හිතාගෙන අපි අද ධර්ම දේශනාව මේ වෙලාව නවත්තනවා. ඒ වගේම මේක මම කිව්වා වගේම ඉස්සෙල්ලා කිව්වා වගේම මේ එකක් පස්සේ එකක් ඒක ඉවරුණාට පස්සේ අනිත් එක එන්නේ නැහැ. සති සම්පජඤ්ඤය ඉවර වෙලා හිරියොතප්ප ඇති වෙන්නේ නැහැ. සති සම්පජඤ්ඤයෙන් හිරියොතප්ප වලට උදව් වෙනවා, ලැජ්ජ බය ඇති වෙනවා. ඒ වගේම ලැජ්ජ බය නිසා ආයෙත් අනිත් පැත්තට සති සම්පජඤ්ඤයට උදව් වෙනවා. ඒ වගේම ලැජ්ජ බය ඉන්ද්‍රිය සංවරයටත් උදව් වෙනවා අනිත් පැත්තට. ඊළාට ඉන්ද්‍රිය සංවරය වර්ධනය වෙනකොට ඒක ආයෙත් පව් කරන්න ලැජ්ජ බයට උදව් වෙනවා. ඒ වගේම ඒක සීලය ඉහළ සීලයකට යන්න අනිත් පැත්තට උදව් කරනවා. ඒ විදිහට මේ ඉහළ සීලයකට ගියාම ඉහළ සීලය නිසා අනිත් පැත්තට ඉන්ද්‍රිය සංවරය වර්ධනය වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ඉහළ පැත්තට සමාධියකුත් යනවා. මෙන්න මේ විදිහට එකින් එක ඉස්සරහට පිටිපස්සට එකින් එක උදව් වෙවි. දන්නේම නැතුව තමන්ගේම ඌමනාවෙන් මේ නිර්වාණයට මේ කෙලවරට තමන්ගේ යන්න පුළුවන් ගමනක් තමයි මෙන්න මේ සති සම්පජඤ්ඤ සූත්‍රයෙන් දේශනා කරන්නේ. ඉතින් මෙන්න මේ අද දවසෙත් මේ දැනගත්තු මේ හොඳ දේවල් වලින් මේ සතිය දැන් අපි පුරුදු කරන අපි මේ කාලයක් තිස්සේ මෙහෙම සතිය පුරුදු කරගෙන යනවනේ. අන්න ඒ ගැන විශ්වාසයක් ඇති කරගෙන මෙන්න මේ කරන දෙයින් අපිට
කවදක හරි මේ සසරෙන් කෙලවර වෙන්න පුළුවන් කියලා තමන්ටම විශ්වාසයක් ඇති කරනගෙන තමන් යන මේ මාර්ගය ගැන තමන් විශ්වාස කරගෙන තමන්ටම කොන්ෆිඩන්ස් එකෙන් මේක යන්න මේ ධර්මදේශනාවත් එකසේ හේතු වේවා කියන අදහසෙන් ධර්මදේශනාව අද අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. වහන්සේට කොහොමද පින් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ වහන්සේ වන්දනා කරන අවසරයි. හොඳයි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හන්තු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ස්වාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං. සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ. කමාමි කමිතබ්බං. ඕකාස කමාමි බන්තේ. සුඛී හන්තු. සත්‍යම්පි ඕකාස වන්දාමි බන්තේ. සුඛී හන්තු. සත්‍යම්පි ඕකාස වන්දාමි බන්තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.